ඉන්දියරේ නෑනේ. හරි අපි පටන් ගමු. දැන් මෙතනින් එහාට තියෙන ටික අතිශයින්ම වැදගත්. මොකද විභාගෙට අනිවාර්යෙන් වෙන කොටස් ටිකක් තියෙන්නේ. දැන් මෙන්න මේක මතක තියාගන්න ඕන. ලිස්ට් එකක් තුලට පොඩ්ඩක් ස්ක්‍රීන් ෂෙයාරින් එක ඔයාලට පේනවද ස්ක්‍රීන් එක? එනවාද? හරි. මේ ලිස්ට් එකක් තුලට පවරන්න ලිස්ට් එකක අයිටම්ස් වල මෙන්න මේ තියෙන ඩිස්ක් එක මෙන්න මෙතන තියෙන සිම්බල් එක අපිට වෙනස් කරන්න පුළුවන් ආකාර තුනකට. එයාට අපි කියනවා අගයන් කියලා. හරි. එතකොට එවැනි ආකාර තමයි ඩිස්ක්, ස්ක්වයර්, සර්කල්. හරි. ඩිස්ක්, ස්ක්වයර්, සර්කල්. සාමාන්‍ය ඩිස්ක් එක කියන්නේ මෙන්න මේක. මේක තමයි ඩිස්ක් එක. ස්ක්වයර් කියලා කියන්නේ මෙතනදී කොටුවක් තමයි අපිට දකින්න පුළුවන් වෙන පොඩි එකක් කළු පාට කොටුවක්. ඒ වගේම තමයි සර්කල් එකක් આવොත් මෙතන ඉන්නේ මැද පිරීලා නැහැ. නිකන් රවුන්ඩ් තමයි එන්නේ. ඒතකොට මෙන්න මේ කියන ಗುಣ මෙන්න මේ අගයන් පවරන්නේ අපි UL tag එකේ type කියන attribute එක. type කියන ගුණාංගයට තමයි මේ disk එක අපි පවරන්නේ. මේ පොතේ පොඩි වැරද්දක් තියෙනවා. මෙතනට එන්න ඕන markup close එක. හරි. සාමාන්‍යයෙන් අපි type එකක් පැවරුවේ නැත්නම් default එන්නේ by default එන්නේ මෙන්න මේකමයි. හරි. disk එක තමයි අපිට පෙන්නන්නේ. ඒකයි අර අපි ගත්ත උදාහරණය තුල අපි type එකක් දීලා නැහැ මේකේ. නමුත් disk එක තමයි මෙතන display වෙලා තියෙන්නේ. ඊට මේකට type එකක් අපි දුන්නොත් type එක යටතේ අපි සමානයි මේක යටතේ අපි දෙනවා square කියලා අපි දෙමු. හරි. square කියලා අපි දුන්නොත් එතකොට අපිට බලා ගන්න පුළුවන් මෙන්න අර රවුම් වගේ තිබිච්ච එක ස්ක්වයර් හැටියට පරිවර්තනය වෙලා තියෙනවා. හරි. නිරූපණය වෙනවා දැන් ස්ක්වයර් එකක් හැටියට. එහෙම නැත්නම් අපිට පුළුවන් තව මොකද්ද? සර්කල් කියන එක අපිට දෙන්න පුළුවන්. සර්කල් එක. සර්කල් එක. එතකොට සර්කල් කියලා අපි දුන්නොත් ඔයාලට පේනවා මෙන්න මේ විදිහේ හැඩයක් තමයි මේ විදිහේ සිම්බල් එකක් තමයි එන්නේ. මේ ගොඩාක් දුරට විභාගෙදී මෙන්න මේ අවුට්පුට් වල මේවා දිහා බලලා අවශ්‍ය ගුණාංගය පැවරීම කරන්න ඕනේ. එහෙනම් unordered list එකක තියෙනවා අගයන් කීයක්ද? අගයන් තියෙනවා 3ක් තියෙනවා. square, disk, circle. එහෙනම් නැත්නම් disk, square, circle. හරි. එතකොට ඒක අපිට දීලා තියෙන අවුට්පුට් එකට අනුව අපිට මෙතන type කියන එකට පවරන්න පුළුවන්. නමුත් මේ type එකක් අපි දුන්නේ නැත්නම් මම කියවා default තියෙන්නේ මෙන්න මේ විදිහටම තමයි. ඊළඟට තමයි අංකිත ලයිස්තුවක්. අංකිත ලයිස්තුවකත් පවරන්න පුළුවන් අගයන් 5ක් තියෙනවා. ඒ කියන්නේ type කියන එකටම එක්කෝ එකේ සිට. ඒ කියන්නේ දැන් අංකිත නොවන ලයිස්තුවේ තියෙන ප්‍රධාන වෙනස තමයි කිසිම අංකණයක් නැහැ. මේක කිසිම order එකක් නැහැ. unordered. කිසිම කෙනෙකුට ස්ථානයක් ලැබිලා නැහැ. නමුත් අංකිත ලයිස්තුවක ඒ තියෙන අයිටම් වලට ස්ථානයක් ලැබෙනවා. අපිට ඒක ඕනනම් හින්දු අරාබි ඉලක්කමක් ලෙස අපිට ලිස්ට් එක නිරූපණය කරන්න පුළුවන්. ඉංග්‍රීසි කැපිටල් හෝඩි අකුරක් ලෙස සිම්පල්. ඒ වගේම අපි ගත්තොත් රෝම ඉලක්කම් වල සිම්පල් නැත්නම් රෝම ඉලක්කම් කැපිටල් ඒ විදිහට මෙන්න මේ විදිහේ අවස්ථා පහක් යටතේ අපිට අගයන් පැවරීම කරන්න පුළුවන්. දැන් අංකිත ලයිස්තුවක් අපි ගත්තොත් මෙන්න මේ විදිහට අපිට බලා ගන්න පුළුවන් පල්ලෙහාට ගියොත් මෙතන ordered list එක. එතකොට ඒක පටන් ගන්න OL එකෙන්. හරි. unordered නම් UL. මතක තියාගන්න. ordered නම්
OL වලින් පටන් ගන්න. හරි. දැන් මේකේ type එකට මුකුත් පවර්ලා නැහැ. ඒක නිසා by default එන්නේ 1 2 3 මතක තියාගන්න. දැන් මට මේක ඉංග්‍රීසි හොරි ABC කියලා මේක නිරූපණය කරගන්න ඕන මොකද්ද කරන්නේ? ඔව් type එක යටතේ සමානයි මම මෙතන capital A කියලා දෙනවා. හරි capital A කියලා දුන්නම්. මම මේක run කරනවා. එතකොට ඔන්න බලන්න ABC කියලා අපිට output එක ලැබෙනවා. මේකට මම දුන්නොත් රෝම ඉලක්කම් I simple I දුන්නොත් රෝම ඉලක්කම් simple I දුන්නොත් ඔන්න මේ විදිහට 1 2 3 ලෙස රෝම ඉලක්කම් ලෙස අපිට ලැබෙනවා. එහෙම නැත්නම් අපි capital I දුන්නොත් රෝම ඉලක්කම් capital වලින් අපිට නිරූපණය වෙනවා. පැහැදිලිද? එහෙනම් මෙතන තියෙන symbol එකට අදාළ අගේ පවරන්නේ අපි මේ ordered list එකේ type කියන attribute එකට තමයි ඒ අගේ පැවරීම කරන්නේ. හරි මම හිතනවා ordered unordered ගැටුවක් නැතුව ඇති කියලා. ඊළඟට තමයි definition list එක. හරි. definition විස්තරාත්මක ලයිස්තුව. විස්තරාත්මක ලයිස්තුවක ප්‍රධාන ටැග්ස් තුනක් තියෙනවා. එකක් තමයි DL එක, DT එක, අනිත් එක DD එක. දැන් DL කියලා කියන්නේ විස්තරාත්මක ලයිස්තුවක ආරම්භය. අර OL, UL වගේ තමයි. ඊළඟට ඊට අමතරව අර LI විදිහට වැඩ කරන්නේ මේ DD එක. definition data. නමුත් ඒ item වලටත් අපිට title එකක් දෙන්න පුළුවන්. ඒක definition title. දැන් බලන්න මෙතන විස්තරාත්මක ලයිස්තුවක් තියෙනවා විද්‍යා විෂය ධාරාවට අයත් විෂයන් කියලා දීලා DD යටතේ definition data යටතේ ජීව විද්‍යාව භෞතික විද්‍යාව ලෙස දීලා තියෙනවා. හරි. ඊට පස්සේ ආයේ අපි title එකක් add කරලා දෙන DT වශයෙන් වාණිජ්‍ය විෂය ධාරාව අයත් ප්‍රධාන විෂයන් කියලා ඔන්න ඔය විදිහට. හරි. එතකොට අපි ඕකේ output එකක් බැලුවොත් අද list වලට අපි ගියොත් මේකේ පහතට ගිහිලා මේ තියෙන්නේ definition list එකක්. දැන් definition list එකේ වෙනස තමයි මේ බලන්න DL එකකින් ආරම්භ වෙනවා. DT coffee කියලා දීලා තියෙනවා. coffee කියලා දීපු නිසා එයා වම් පැත්තේ තමයි ඉන්නේ. මේ title එක තියෙන්නේ වම් පැත්තට වෙන්නේ. නමුත් definition data එක තියෙන text එක display වෙන්නේ title එකට පොඩ්ඩක් indent වෙලා. ඒ කියන්නේ tab space එකක් තියාගෙන. ඒකේ කිසිම symbol එකක් නැහැ. දැන් මෙතන මේ symbol එකක් ඇවිල්ලා තියෙනවා. මෙතන මේ text එකේ එහෙම dash එකක් දාලා තියෙන නිසා. ඒක අපි අයින් කරමු. නැත්නම් ඔයගොල්ලෝ බලාපොරොත්තු වෙයි dash එකකුත් එනවා කියලා. dash එකක් එන්නේ නැහැ. හරි මේ ටික අපි මේ ටික එකට ලියලා තිබ්බට ඒක ගැටලුවක් නැහැ. හරි දැන් මේක අපි run කරොත් ඔයාලට පේනවා DT යටතේ ලියපුවා left align වෙලා තියෙනවා. මේ coffee සහ milk අපි ලියලා තියෙන්නේ මේ DT අවස්ථා දෙක DT වල තියෙන්නේ ඒක indent වෙලා තමයි පවතින්නේ. ඒකේ යටතේ තියෙන අණු කොටසක් හැටියට පවත්වාගෙන යනවා. මේකට ඕන නම් අපිට ඕන DD එකක් add කරගන්න පුළුවන්. එතකොට අපිට පුළුවන් අලුතෙන් DD එකක් මේකට paste කරගන්න. එතන මේකේ මම black නැතුව hot drink කියලා විතරක් දෙන්න. හරි මම මේක run කරනවා. ඒතර ඔයාලට පේනවා අලුතෙන් ඔන්න තව item එකක් ඇතුළත් වුණා. ඉතින් ඕවා තමයි අංකිත ලයිස්තු, අංකිත නොවන ලයිස්තු සහ විස්තරාත්මක ලයිස්තු. ඔන්න ඔය තුන අනිවාර්යයෙන්ම දැනගන්න විභාගෙදී ගොඩක් දුරට අහනවා. හරි. හොඳයි. ඊට පස්සේ අපි කතා කරනවා hyperlink එකක්. අනිවාර්යයෙන්ම විභාගයේ hyperlink එකකුත් එනවා. image එනවා, table එනවා, ලයිස්තු එනවා, අදිසන්ධාන. ඒ කියන්නේ hyperlinks අනිවාර්යයෙන්ම දැක ගන්න තියෙනවා. හරි. එතකොට hyperlinks ගත්තම hyperlink එකක් ආරම්භ වෙන්නේ hyperlink එකක් ඇයි අපි පාවිච්චි කරන්නේ? උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි දන්නවා වෙබ් අඩවියක් නිර්මාණය වෙලා තියෙන වෙබ් පිටු කීපයකින්. හරි. මේ විදිහට වෙබ් පිටු කීපයක් තියෙනවා කියලා හිතන්න. හරි. මේ විදිහට වෙබ් පිටු කීපයක්. ඒ කියන්නේ තනි වෙබ් අඩවියක් ගත්තොත් ඒකේ වෙබ් පිටු කීපයක් තියෙනවා. හරි. ඊට මේක වෙබ් පිටුවක් ඇවිල්ලා හෝම් පේජ් එක. මේක හෝම් එක. මේක හිතන්නකෝ මේක ගැලරි එක. හරි. මේක ගැලරි පේජ් එක. මේක අපි ගමුකෝ about කියලා. හරි. මේක about page එක. හරි. එතකොට සාමාන්‍යයෙන් අපි දන්නවා වෙබ් අඩවියක ඉස්සලාම් දර්ශනය වෙන්නේ මුල් පිටුව home page එක තමයි display වෙන්නේ. එතකොට මේ home page එකේ links හදලා තියෙනවා අනිත් පිටු වලට සම්බන්ධ වීම සඳහා. හරි. එතකොට වෙබ් පිටුව අතර සැරිසැරීම සඳහා තමයි මේ
ලින්ක්ස් අපි පාවිච්චි කරන්නේ. හරි. ඒතකොට මේ විදිහට මේවා ලින්ක් කරලා තියෙනවා. හරි. වෙබ් පිටු අතර සැරිසරන්න. හරි. එතකොට කෙලින්ම මේකෙන් මෙහෙම උනත් මේ විදිහට තියෙනවා. හරි. මේක කෙලින්ම මේකට සම්බන්ධ වෙන්නත් පුළුවන්. ඔය විදිහට මේකෙන් මේකට කෙලින්ම සම්බන්ධ වෙන්නත් පුළුවන්. ඔය විදිහට ලින්ක්ස් හදලා තියෙනවා. හරි. එතකොට මේ වෙබ් පිටු අතර සැරිසරන්න තමයි මේ අධිසන්ධානය වෙන නැත්නම් හයිපර්ලින්ක්ස් පාවිච්චි කරන්නේ. ඒ සඳහා පාවිච්චි කරන ප්‍රධාන ඇට්‍රිබියුට් ගුණාංගය නැත්නම් මේ උසුලණය තමයි ඒ සඳහා පාවිච්චි කරන ප්‍රධාන උසුලණය තමයි ඇන්කර් ටැග් එක. ඇන්කර් ඒ ටැග් එක. එතකොට ඇන්කර් ටැග් එකත් ඕපනින් ක්ලෝසින් තියෙනවා. ඕපනින් ටැග් එක ක්ලෝසින් ටැග් එක. එතකොට අර img ටැග් එකේ වගේම මේකේ ප්‍රධාන ගුණාංගය වෙන්නේ href hyper reference කියන එක. href. ඒකෙනුත් කරන්නේ වෙබ් පිටුව පවතින ස්ථානය ලොකේෂන් එක මෙතනට දෙන්න ඕන. හරි. එතකොට අපි hyperlink එකක් ඇඩ් කරන්නේ මොකක් හරි ටෙක්ස්ට් එකකට. එතකොට visit our html tutorial කියන මේ ටෙක්ස්ට් එක අපේ වෙබ් පිටුවේ දැర్శණය වෙනවා. එතකොට මේක අපි දන්නවා output එනකොට නිල් පාට වෙලා underline වෙලා පෙන්නනවා. මේක මෙතනට යනකොට hand tool එකක් විදිහට වෙනස් වෙනවා. ඒ කියන්නේ මේක hyperlink එකක්. එතකොට මේක ක්ලික් කරපුවම එයා h reference යටතේ මෙන්න මේ path එක දිගේ ගිහිල්ලා එයා අදාළ වෙබ්සයිට් එක open කිරීම කරනවා. වෙබ්සයිට් එකක් විතරක් නෙවෙයි අපිට ඩොකියුමන්ට් එකක් වුණත් open කරගන්න පුළුවන්. හරි. එතකොට ඔයාලා මතක තියාගන්න ඕනේ අනිවාර්යයෙන්ම anchor tag එකේ ප්‍රධාන attribute එක මොකද්ද? href. ඊට අමතරව තව attributes මේකේ තියෙනවා. අපි ඒකට පොඩි උදාහරණයක් බැලුවොත් මේ තියෙන්නේ href එකක් යොදපු අවස්ථාවක්. එතකොට මෙතන ඔයාලට පේනවා link එක හැටියට දීලා තියෙන්නේ website එක address එකක් W3 school එකට. ඒ කියන්නේ මෙන්න මේ වචනේ ක්ලික් කරපුවම මෙන්න මේ site එකට යනවා. ඊට පේනවා මේ තියෙන එකේ output එක අපිට මේ cursor එක ගෙනියනකොට ඒක hand tool එක බවට automatically change වෙනවා. මේක ක්ලික් කරපුවම අපිට HTML web page එක, ඒ කියන්නේ ඊට අදාළ web පිටුව ඒ site එකට අදාළ web පිටුව දැర్శණය වීම සිද්ධ වෙනවා. හරි. ඉතින් ඔන්න hyperlinks. මේකත් අනිවාර්යයෙන්ම විභාගයට අහනවා. ඒතකොට ලයිස්තු ටික අහනවා. ඒ ලයිස්තු ටික මම කතා කරලා ඉවර කරා. ඒ වගේම මේ අනිවාර්යයෙන්ම අධිසන්ධාන නැත්නම් hyperlinks ගැන අහනවාමයි. හරි. ඒ ටික අනිවාර්යයෙන්ම විභාගයට තියෙනවා. හොඳයි. ඊළඟට තමයි අපි කතා කරන ඊළඟ වැදගත්ම මාතෘකාව තමයි table. එතකොට මම මේ HTML පාඩම තුල දකින වැදගත්ම ටැග්ස් තමයි ඔය මම නැවත මතක් කරනවා img එක, ඒ වගේම අධිසන්ධාන අපි කියන hyperlinks ටැග් ටික, ඊළඟට ලයිස්තු තුනම, ඊළඟට තමයි මේ table එක. හරි. ඉතින් මේ හතර ගත්තම අනිවාර්යයෙන්ම මේ හතර තියෙනවම තමයි පේපර් එකේ. හරි. ඒක නිසා පැහැදිලිව මේ ගැන අවබෝධ කරගන්න. ඊළඟට තමයි මේ ටේබල් එකක් අපි නිර්මාණය කරනකොට ටේබල් එකක් ආරම්භ වෙන්නේ ටේබල් ඕපනින් සහ ටේබල් ක්ලෝසින් කියන අවස්ථා දෙකකින්. හරි. ඒ වගේම තමයි මේ ටේබල් එක ගත්තම මේ රතු පාටින් පෙන්නලා තියෙන්නේ රෙකෝඩ් එකක්. හරි. රෙකෝඩ් එක. මේ නිල් පාටින් පෙන්නලා තියෙන්නේ කොලම්ස්. හරි. එතකොට මේ රෙකෝඩ් එකක් අපි ඉස්සල්ලාම ටේබල් එක රෙකෝඩ් එකක් කලින් ක්‍රියේට් කරගන්න ඕන tr කියලා. හරි. එතකොට එයා tr කියලා රෙකෝඩ් එකක් ක්‍රියේට් කරගන්නවා. tr එක ඇතුලේ කොලම්ස් අපි නිර්මාණය කරගන්න ඕන. කොලම්ස් නිර්මාණය කරගන්නේ එක්ක th යොදලා නිර්මාණය කරගන්න පුළුවන්, නැත්නම් td යොදලා නිර්මාණය කරන්න පුළුවන්. මේ th සහ td කියන්නේ දෙකම එකයි. හැබැයි මේ දෙකේ වෙනසක් තියෙනවා. මේ table headings ඔයාලට පේනවා ඔයගොල්ලන්ට මෙන්න මේ output එකේ මේ අකුරු කුඩයි. ඒ වගේම left align වෙලා තියෙනවා. නමුත් මේ අකුරු ටිකක් විශාලයි, bold වෙලා align වෙලායි තියෙන්නේ. හරි? ඒ කියන්නේ center වෙලා තමයි තියෙන්නේ. center align වෙලා තියෙන්නේ. ඒකට හේතුව තමයි මේ text දෙකම ලියලා තියෙන්නේ th තුල. හරි? දැන් මෙතන නම් මේ එකයි ලියලා තියෙන්නේ. මෙතන ලියනවා th use th close එක ආයෙ නැවත enter කරලා th opening එකක් දාලා extend කියලා ලියලා th close එකක් යොදන්න ඕන. නමුත් මෙතන මේ පොඩි text එකක් මම dummy text එකක් අරන් තියෙන්නේ. ඒ වගේම තමයි table එකේ data. ඒ කියන්නේ table heading එකට අමතරව සියලු data add කරන්නේ td යටතේ. හරි td යටතේ. තවදුරටත් ඒක අපි මෙතනට ගියොත් මෙන්න මේ තියෙන්නේ ඒ සඳහා හොඳ උදාහරණයක්. බලන්න
මෙතන ටේබල් එක ඕපන් කරලා තියෙනවා. ටේබල් එකට ඔන්න ගුණාංගයකුත් ඇඩ් කරලා තියෙන බෝඩ කියලා. මොකද මේ බෝඩ කියන ගුණාංගේ නැති වුණොත් මේ ටේබල් එකේ මේ මෙන්න මේ ලයින්ස් ටික දැක ගන්න බැරි වෙනවා. ඒ කියන්නේ ටේබල් එකේ අවුට්ලයින් ටික දැක ගන්න බැරි වෙනවා. නිකම්ම නිකන් ටෙක්ස්ට් ටික විතරක් පෙනේ. හරි. එතකොට මේකේ ගත්තොත් එම් පළවෙනි රෝ එකේ name සහ age කියලා කොලම් දෙකක් නිර්මාණය වෙනවා. එතකොට name කියන එක bold වෙනවා, age කියන එක bold වෙනවා. ඊට පස්සේ record එක close වෙනවා. record එක close කරලා තමයි ඊළඟ record එකට යන්නේ. ඒ කියන්නේ මේ record එකට යනවා නම් මේ record එක close කරලා ඉන්නවා. මේ close කරලා තියෙනවා. ඊළඟ record එකේදී තව record එකක් open කරනවා. දැන් මේ table එකේ හැටියට record කීයක් තියෙනවද? 1යි 2යි 3යි 4ක් තියෙනවා. හැබැයි ඔයාලා පැහැදිලිව මතක තියාගන්න දත්ත සමුදායේදී table head එක record එකක් හැටියට ගන්නෙ නැහැ. මේ database වල ඒක මම paper එකක් සම්පූර්ණ සාකච්ඡා කරනකොට මම කතා කරන්න. නමුත් HTML වලදී මේක එක record එකක්, මේක තව record එකක්, මේක ඊළඟ record එක, අවසාන record එක. හරි. මේකට අපි බලමු පොඩි උදාහරණයක්. මෙන්න මේ උදාහරණේ බලන්න. මෙතන තියෙන ටේබල් එකක් මම මේක රන් කරන්න. බලන්න මෙතන ඇත්තට මම මෙතන ස්ටයිල් කියන එක අයින් කරනවා. මම දැක්කා ඔයාලගේ අර ටීචර් දීපු නෝට් එකේ මම ඒකත් පොඩ්ඩක් මෙතනදි පෙන්නන්නම්. මේක කතා කරන්න කලින් ටීචර් ඔයගොල්ලන්ට මම දැක්ක නෝට් එකක් දාලා තියෙනවා HTML සම්බන්ධයෙන්. ඒකේ ඔයගොල්ලෝ මෙන්න මේ ටික ඔයාලා highlight කරගන්න මේවා ඔයගොල්ලෝ පාඩම් කරන්න යන්න අවශ්‍ය නැහැ. මොකද ඒවා ඉන්නේ නැහැ මේ සාමාන්‍ය පෙළට. විශේෂයෙන් CSS මම කිව්වා මෙන්න මේවා මම මෙතන පෙන්නන්නම්. ඔයාලා ගාව තියෙන නෝට් එක මම දැක්කා group එකේ තියෙනවා. අනිත් ඒවා වැදගත්. ඒ අනිත් නෝට්ස් ටික බලා ගන්න. ඒක හොඳයි. මෙන්න මේ ටික එන්නේ නැහැ. මෙතන මේ forms එන්නේ නැහැ. හරි. මේ forms යටතේ තියෙන එකක්වත් ඔයගොල්ලෝ පාඩම් කිරීම අත්‍යවශ්‍ය නැහැ. ඒක වැඩක් නැහැ. ඔයාලා දැනගන්න පාඩම් කරගත්තට කමක් නැහැ. නමුත් මේවා සාමාන්‍ය පෙළට එන්නේ නැහැ. මෙන්න මේ ටික එන්නේ නැහැ. හරි. ඔන්න ඔය ටික form set එක එන්නේ නැහැ. ඊළඟට මේකේ මම දැක්කා තව තිබුණා CSS code වගේක් තිබුණා. එතකොට මෙන්න මේවා අවශ්‍ය නැහැ. මේ area tags ඒවා අපි use කරන්නේ නැහැ O level වලට. හරි. ඊළඟට මම දැක්කා CSS part එකක් මේකේ තිබුණා. මෙන්න මේ CSS හරි. මෙන්න මෙතන තියෙනවා මේ CSS ටික. මේවා අවශ්‍ය නැහැ. මේවා සාමාන්‍ය පෙළට එන්නේ අපේ විෂය නිර්දේශ නැහැ මේවා. හරි. ඒවා ඔයාලගේ දැනගැනීම පිණිස ඔයගොල්ලෝ මේ ඉගෙන ගත්තට කමක් නැහැ. මම කියන්නේ මේ නිකන් පාඩම් කරලා නිකන් ඔළුව කරප් කරගන්න එපා. විභාගයෙන් පස්සේ ඒවා බැලුවට කමක් නැහැ. ඉතින් ඔන්නේ මම කිය forms ටික CSS code ටික ඒ වගේම අර image සම්බන්ධයෙන් උත් පොඩි අර XY coordination දීලා ක්ලික් කරන අවස්ථාවක් මම දැක්ක මේක තිබුණා. ඉතින් ඒවා ඔයාලා විෂය නිර්දේශ නැති නිසා ඒවා අවශ්‍ය නැහැ. පාඩම් කරන එක ඕමනා කෙනෙක් ඉන්නවනේ ඒක බලාගත්තට කමක් නැහැ. අනිත් ඒවා වැදගත්. මේකේ අනිත් තියෙන විස්තර ටික අතිශයින්ම වැදගත්. ඒවා පාඩම් කරන්න විදිහ හොඳ නෝට් එකක් තියෙනවා. අර වැඩිපුර කොටස් ටික අයින් කරගත්තට කමක් නැහැ. හොඳයි. ඊළඟට දැන් මෙතන මම මේ ස්ටයිල් කියන එක අයින් කරන්න අපි CSS use කරන්නේ නැහැ. මම මෙතන ඔයාලට මතක ඇති මේකේ borders නෑ output වෙලා. ඇයි ඒකට හේතුව? ඔයාලට පේනවා මෙතන border කියන එක use කරලා නැහැ. හරි border කියන එක මම කිව්වා දැම්මේ නැත්තම් borders පෙන්වන්නේ නැහැ. හරි border කියන එකට අපි දෙනවා මම මෙතන දෙන්නම් අගයක් දෙනකොට යුගල උඩුකමාතුල දෙන්න මම මෙතන 1යි කියලා දෙන්න. ඊට පස්සේ මම මේක run කරනවා. හරි. ඔයාලට පේනවා borders එක අපිට table එක ලැබිලා තියෙනවා. දැන් බලන්න මෙන්න මෙතනයි වැදගත් ටික තියෙන්නේ. හරි.
මෙන්න මේ ටික තමයි ඔයාලට වැදගත් කාරණා වෙන්නේ. මේ බලන්න මේ පළවෙනි කොලම් එකේ first name කියන එක center වෙලා bold වෙලා තියෙනවා. ඒකට හේතුව තමයි ඔයාලට පේනවා මෙතන පළවෙනි tr එක යටතේ th යටතේ තමයි මේක ලියලා තියෙන්නේ. මම මේක td කරනවා. බලන්න මේක td කරන්නම්. මම td කරන්න. දැන් මේක run කරන්න. දැන් මොකද වෙන්නේ බලන්න. ඔයාලට පේනවා සාමාන්‍ය data එකක් හැටියට තමයි මේක add උනේ. හරි. එහෙනම් අපි දන්නවා එන th එකේ td එකේ අතර වෙනස. හරි. විභාගයේදී අනිවාර්යයෙන්ම ඔය වගේ දැන් බලනවා බහුවන ප්‍රශ්න පත්‍රයේ විශේෂයෙන් එනවා මේ වගේ දැන්. එතකොට මේ තියෙන්නේ th එකයි td එකයි තියෙන වෙනස. ඒ th තුනක් තියෙනවා. ඒ තුන පළවෙනි රෙකෝඩ් එකේ මේ විදිහට ලියලා තියෙනවා. සෙල් එකක් කෝෂයක් නිර්මාණය වෙන්නේ නැත්නම් කොලම්ස් නිර්මාණය වෙන්නේ මේ විදිහේ රෙකෝඩ් එකක් ඇතුලේ මේ ලියන වාර ගණන අනුව. ඒක ලාස්ට් නේම් එකට අදාළ මෙන්න මේ අවස්ථාව age කියන එකට අදාළව මෙන්න මේ කොලම් එකක් නිර්මාණය වෙලා තියෙනවා. ඊට අමතරව ඔන්න දෙවෙනි රෙකෝඩ් එක නිර්මාණය වෙනවා. ඔන්න දෙවෙනි රෙකෝඩ් එකේ මෙන්න TD එකට මේ නම තියෙනවා. Jill අනිත් එක Smith and 50. හරි. එතකොට මේ එක්කෙනෙක්ගේ සම්පූර්ණ විස්තර ටික ඇතුළත් තනි රෙකෝඩ් එක තමයි තියෙන්නේ. ඒ රෙකෝඩ් එකට අදාළ කොලම්ස් වලට data ටික මෙතනින් ඇඩ් කරලා තියෙනවා. ඉතින් මේක පැහැදිලි ඇති. ඒ විදිහට රෙකෝඩ්ස් මෙතන තියෙනවා අපිට පේනවා 1 2 3 4ක්. ඒක නිසා table record open වෙලා තියෙනවා. table record opening first එක තියෙන මෙතන first record එක ඒකේ close එක second record එක opening ඒකේ close එක ඊළඟට third record එක opening එක close එක fourth එක opening ඒකේ close එක අවසාන වශයෙන් table close එක. හරි. ඒක. ඒ වගේම තමයි මට පොඩි දෙයක් ඔයගොල්ලන්ට කියන්න අමතකුණා මේ විශේෂයෙන් මෙන්න මේ මම අර මං ලිස්ට් ගැන කතා කරන්නේ. ওই ලිස්ට් එක ඇතුලේ ලිස්ට් කවලමේ ඉන්න පුළුවන්. හරි. කවලමේ ලිස්ට් එකක් එන්න පුළුවන්. මම ඒකට උදාහරණයක් පෙන්නන්නම්. මෙන්න මේක මම ඔයගොල්ලන්ට දාන්නම්. මේක ඔයගොල්ලෝ පුළුවන් නම් කෝඩ් එක ලියන්න. හරි. ඔයාලට පේනවා මේ මේන් ලිස්ට් එකක් තියෙනවා. ඒ ලිස්ට් එක ඇස්සේ තව සබ් ලිස්ට් එකක් තියෙන්න පුළුවන්. මේකට මම පොඩ්ඩක් කෝඩ් එකක් ලියලා පෙන්නන්නම්. එකක් විතර වගේ. ඒකට ඊට පස්සේ මම උදාහරණයක් මේක ඔයගොල්ලන්ට ගෙදර වැඩක් හැටියට මම කරන්න දාන්නම්. මම ටැබ් එකට යන්නම්. ටැබ් එකෙන් මම එකක් මම ඔයගොල්ලෝ ලියලා පෙන්නන්නම්. ඒක මට දැන් මතක් වෙච්ච වෙලාව හොඳයි. මොකද මේ ඔයගේ එකක් අනිවාර්යෙන් විභාගෙට එනවා. හරි. බලන්න මම අලුත් මේකට යන්නම්. මේක අනිවාර්යයෙන්ම ටච් කරන්න මේක මොකද අතිශයින් වැදගත් මේ සම්බන්ධයෙන් බොහෝ දුරට මේ පාර පේපර් එකට එන්න ඉඩ තියෙනවා. මම මේක ගන්නම්. හරි. දැන් හිතන්න මෙන්න මෙහෙම අවුට්පුට් එකක් තියෙනවා. හිතන්න මෙතන තියෙනවා අපි ගමු E1 කියන සබ්ජෙක්ට් එක. හරි. E1 සබ්ජෙක්ට් එක මම ඩිස්ක් එකක් යොදලා තියෙනවා. හරි. E1 එක ඇතුලේ එනවා 1 කියලා ඔන්න ඔය විදිහට ඇවිල්ලා 1 කියලා ඇවිල්ලා මම ඒකේ ලියනවා E1 වල සබ්ජෙක්ට් මට මතක නැහැ. මෙන්න මේ විදිහට ලියන්නම් මම නිකන් දාන්නම්කො සිංහල. හරි. E1 වල ඕවා නෙමෙයි සබ්ජෙක්ට්. maths දෙකක් විතර දාන්නම්. හරි. ඊට පස්සේ maths. හරි. ඊළඟට තව බුලට් එකක් ඕපන් කරලා මම දාන E2 ඒක යටතේ මම දාන A මේක හොඳට මම කරගන්න. ඒක යටතේ IT ඊළඟට දාන්නම් මම අපි දාමු civics. හරි. ඔය විදිහට අපි දාමු.
හරි ඔය විදිහට ලිස්ට් එකක් තියෙනවා කියලා හිතන්න. මේ විදිහට ලිස්ට් එකක් තියෙනවා. හරි. හරි. දැන් මේ ලිස්ට් එකේ ඔන්න කෝඩ් එක මම ලියනවා. මේ කෝඩ් එක ලියනවා බලන්න මේකට මම ඔයගොල්ලන්ට දාන්නම් මේ තව මම අභ්‍යාසයකුත් දෙන්නම්. මෙන්න මම මේකට ලියනවා ඔන්න ලිස්ට් එක හැටියට ඔන්න පළවෙනි පටන් ගන්නවා. මේ මේන් ප්‍රධාන ලිස්ට් එක ඇවිල්ලා තියෙන්නේ මොන ලිස්ට් එකක්ද? unordered ලිස්ට් එකක්. එහෙනම් ul ul එකේ type එක වෙන්න ඕනේ මොකද? මේක නම් by default disk එන්නේ. නමුත් මම type එක යොදන්නම්. type සමානයි මේක disk. හරි. disk කියලා අපි යදුවා. ඊට පස්සේ ඔන්න close කරා. හරි. disk. ඊට පස්සේ අපි දන්නවා මේ list එකේ පළවෙනි ලයිස්තුව ලියන්න ඕනේ. මොකද්ද? දැන් ඔන්න ul එක ආරම්භ කරා unordered list එකක්. ආරම්භ කරා ඔන්න ලියනවා පළවෙනි list li ඒක යටතේ මම ලියනවා e1 ඔන්න list එක close කරා. හරි. list එක close කරා. එතකොට list එක close කරපුවම ඒකේ යටතේ තව sub list එකක් open වෙලා තියෙනවා මෙතන. ඒක ordered list එකක්. එහෙනම් මෙතන අනිවාර්යයෙන්ම ordered list එකක් නිර්මාණය වෙන්න ඕන. ordered list. එහෙනම් OL එකක් අපි open වෙන්න ඕන. ඒකේ ඔයගොල්ලන්ට පේනවා ඒ sub list එකේ එක කියන එකෙන් තමයි ආරම්භ වෙලා තියෙන්නේ. එක. හරි. එතකොට මේක යටතේ අපි type එක හැටියට. එහෙනම් මෙතන මම type එක දෙන්න ඕන. type සමානයි මම මෙතන යුගල උඩුකමා තුල දෙනවා 1 කියලා. හරි. හොඳයි. ඔන්න sub list එක open කරාම. මෙතන මේ sub list එක open කරලා තියෙනවා. මේ තියෙන main list එක. main list එකේ first item එක මෙතන තියෙනවා. item එක ඊළඟට second list එකේ මේකේ sub list එකක්. අනු list එකේ ඔන්න ඒක order list එකක් නිසා OL දාලා මම ඒක open කරා. ඒකේ type එක 1 නිසා 1 කියලා දුන්නා. ඒකේ ඔන්න කීයක් තියෙනවද? item දෙකක් තියෙනවා. එහෙනම් ඒක li යටතේ මම ලියනවා li යටතේ ඒක සිංහල. හරි. සිංහල. මේක ඔයගොල්ලෝ ඔය ගාමම ලියන්න. ලියා ගන්න මම මේකට හොඳ උදාහරණයක් දෙනවා. ඒක ඔයගොල්ලෝ ගෙදරදී කරලා මට group එකට දාන්න. හරි. ඒ වගේම මෙතන තව ලයිස්තුවක් එනවා. ඒක යටතේ අපිට තියෙන්නේ maths. හරි. maths li දැන් ඔන්න ඉවරයි නේ. දැන් ඔන්න sub list එක ඉවරයි. එහෙනම් sub list එක ඉවර නම් මොකද කරන්න? OL එක close කරන්න ඕන. එහෙනම් ඔන්න order list එක මම close කරා. ඔන්න sub list එක close කරා. මේ close කරපු ගමන් ආයෙ එන්නේ main list එකට. හරි. main list එකට ආපුවම ඊළඟට තියෙන්නේ main list එකේ තව item එකක් තියෙනවා E2. එහෙනම් අපි ලියනවා ඒ කියන්නේ මෙන්න මේකේ ඊළඟ ලයිස්තුව. මෙන්න මේ කෙලින් මම ලියනවා ඊළඟ ලයිස්තුව ලෙස li ඒක යටතේ මම ලියනවා E2 දැන් close li. හරි. close li එක. දැන් අපි දන්නවා ඒකට පස්සේ ආයෙ sub list එකක් open වෙනවා. ඒකත් ordered list එකක්. මේ AB කියලා තියෙන්නේ unordered නෙමෙයි AB. එහෙනම් මෙතනත් මම නැවත ආයෙ ordered list එකක් මෙතන open කරනවා. ordered list එකේ type එක ලෙස මම දෙනවා මෙතන යුගල උඩුකමා තුල A ඔන්න close කරනවා. ඒ කියන්නේ open all එකේ close markup එක. ඊට පස්සේ ඔන්න list එක ලියනවා. මෙන්න මේ දෙක. හරි. ඔව්. ordered එකයි unordered එකයි ඇහුන්නේ නැහැ පුතා. මොකද්ද? ordered එකයි unordered එකයි හොයාගන්න ඕනේ. ඇහුන්නේ ආය අහන්න. ordered එකයි unordered එකයි තෝරගන්නේ කොහොමද? ordered එකයි unordered එකයි තෝරගන්න පුතා. දැන් මේ විදිහට දැන් අර මම අර කිව්වේ දැන් ඔයාලට ලැබිලා තියෙන list output එකේ item වලට order එකක් හම්බෙලා නැත්තම්. හරි. ඒ කියන්නේ දැන් මේ විදිහේ disk එකක්, circle එකක් එහෙම නැත්නම් ස්ක්වයර් එකක් වගේ ලැබිලා තියෙනවා නම් ඒවා unordered. ඒ කියන්නේ මේ ලයිස්තු ඕඩර් කරලා නැහැ. මම ඒක නැවත පෙන්නුවොත් අපේ මෙන්න මේකට ගිහිල්ලා මේ තියෙන
දැන් මේ විදිහට දැන් මේ තියෙන unordered එකක්. මේක දැක්කම අපිට කියන්න පුළුවන් unordered. මොකද මේකට මේ ලයිස්තුවක් ඒ කියන්නේ අංකණයක් නැහැ. ඒ කියන්නේ මේකට පිළිවෙලක් නැහැ. එහෙම නැත්නම් මෙතන සංකේතය මෙහෙම තියෙන්න පුළුවන්. දැන් මේ හරි හරි මේ ඩිස්ක් එක. දැන් මෙතන මේ විදිහට තිබුණා නම් එහෙම. දැන් මේ මෙන්න මේක නැතුව මේ විදිහට තිබුණා නම් කොටු විදිහට තිබුණා නම් මේකත් unordered එකක්. හැබැයි ඒකේ අගය වෙන්නේ ස්ක්වයර් කියලායි දෙන්න. හරි. එහෙම නැත්නම් ওই දෙකම නැතුව හරි සර් thank you ඔව් සර්කල් තියෙන්නත් පුළුවන්. හරි. ඒක සර්කල් තියෙනවා නම් අපිට මේ විදිය එකක් තමයි බලා ගන්න ඕනේ. හරි. ඔය විදිය. දැන් මේ ඔක්කොම unordered. ordered වෙනවා නම් මොකද වෙන්නේ? එක දෙක ඔව් මෙන්න මේ අගයන් ටික තියෙනවා. මේ එක ඒ කියන්නේ ඕඩර් එකක් තියෙනවා ඒ ලයිස්ට් වලට. එතකොට ඕඩර් එකක් තියෙනවනේ ඒක ඕඩර් ලිස්ට් එකක්. හොඳයි. එහෙම ගැටලු තියෙනවා නම් අහන්න. ඊළඟට අපි යන් මගේ ටැබ් එකේ කොටස කතා කරගෙන හිටියේ. හොඳයි. දැන් එතකොට අපි ඔන්න මේකේ සබ් ලිස්ට් එක ඕපන් කරා. ඒක ඕඩර් ලිස්ට් එක AB තියෙන්නේ. ඒකද ඕඩර් ලිස්ට් එකක්. පටන් ගන්න A වලින් නිසා අපි මේක ටයිප් එක A කියලා දෙනවා. ඊට පස්සේ ලිස්ට් එක ලියනවා අපි IT ඊට පස්සේ ක්ලෝස් කරනවා LI එක LI ක්ලෝස් එක ඊට පස්සේ නැවත ඊළඟ item එක අපි add කරනවා ඒක අපි ලියනවා civics හරි civics ඒක ක්ලෝස් කරනවා හරි දැන් ඊට පස්සේ මෙන්න මේ sub list එක ක්ලෝස් කරනවා ඊට පස්සේ මේ open කරගත්ත sub list එක ක්ලෝස් කරනවා ඒ කියන්නේ close OL එක අවසාන වශයෙන් දැන් අපිට පේනවා ආය main list එකට දැන් යනවා main list එකේ ආය item නැහැ එහෙනම් main list එකේ close tag එක අපි යොදනවා ඒ කියන්නේ close UL unordered list close එක හරි ඉතින් මේ වගේ එකක් බොහෝ දුරට මේ පාරේ ඉඳ ඉඳ තියෙන අනිවාර්යයෙන්ම list එකක් ASCII list එකක් අර if එකක් ASCII if වෙනවා වගේ programming වල list එකක් ASCII list ඒතර ගොඩාක් දුරට දීලා තියෙන output එක දිහා බලලා අපිට පුරව ගන්න පුළුවන් මම මේ දැන් දාන ඔයගොල්ලන්ට ගෙදර වැඩක් හැටියට මේක කරලා මට පුළුවන් අය දාන්න කරපු අයට මේක හොඳයි කියන්නේ ටිකක් මේක ලිව්වා කියලා කියන්නේ කිසිම අවුලක් නැහැ ඔයගොල්ලෝ ලිස්ට් සම්බන්ධයෙන් හොඳ අවබෝධයක් ඇවිල්ලා තියෙනවා මේක ලියා ගන්න පුළුවන් වුණොත් මේක මම ඇඩ් කරන්නම් ඔයාලගේ group එකේ මේක ඉවරුණා මම දාන්න මෙන්න මේ අභ්‍යාසයේ මේකට ඔයගොල්ලෝ කෝඩ් එක ලියලා මට දාන්න. කෝඩ් එක ලියලා පුළුවන් නම් මේකේ output එකක් මට දාන්න. මේ ඔයාලට පේනවා main list එක ඇවිල්ලා order list එකක්. ඒකෙත් පළවෙනි list එකට අදාළ sub එකක් යනවා. ඒකත් ordered එකක්. ඊට පස්සේ ආයේ main list එකට ඇවිල්ලා තියෙනවා ආය sub list එකක් පටන් ගන්න ordered එකක්. ඒකේ දෙවෙනි item එක යටතේ ආයේ sub list එකක් open වෙනවා. ඒක unordered. A list එකේ දෙවෙනි item එක යටතේ open වෙනවා. ඒකත් unordered. ඊට පස්සේ ඒක ක්ලෝස් වුණාම ආයෙ එනවා මේ ලිස්ට් එකට ඒකත් ක්ලෝස් වුණාම මේ ඕඩර් ලිස්ට් එකට එනවා ඒකත් ක්ලෝස් වුණාම මේන් ලිස්ට් එකට එනවා ඒකත් ඕඩර් ලිස්ට් එකක් ඒකේ තුන්වෙනි අයිටම් එක යටතේ නැවත සබ් එකක් තියෙන අන්ඕඩර්ඩ් එකක් හරි ඉතින් මම ඔය කිව්වේ ඔය විදිහට ඔන්න ඔක මතක තියාගන්න ඉතින් මම ඒක කිව්වේ ඒක අපි ඊළඟට තමයි දැන් මේ ඊළඟ ප්‍රශ්නේ මම හිතුවට වැඩි ටිකක් කාලේ ගියා වගේ ඇත්තට මම මේ papers කෙලින්ම සාකච්ඡා කරන්න කැමති නෑ මොකද එතකොට එහෙම සාකච්ඡා කරපුවම සමහරට අපි දෙගොල්ලන්ටම ප්‍රයෝජනවත් නැති වෙන්න පුළුවන් මොකද ඔයගොල්ලෝ විෂය කරුණු සම්බන්ධයෙන් මට දැනුමක් නැහැනේ ඔයාලා කොහොමද කොතනට එනකන් අරන් ඒකයි මම මේ ටික සාකච්ඡා කරලා පේපර් එක ගියපුවම මේක ටිකක් අර ප්‍රෝග්‍රෑමින් කරා වගේ තමයි ඒතර හොඳට ඔයගොල්ලන්ට එක ඒකකයක් ෆුල් කම්ප්ලීට් වෙනවා හරි මම හිතනවා මේකේ දෙවෙනි පාර්ට් එකක් කරා ප්‍රශ්න ටික දෙවෙනි පාර්ට් එකේ සාකච්ඡා කරාට කමක් නැද්ද කමක් නැහැ හැමෝම අවුලක් නැද්ද මට මැසේජ් එකක් දාන්න මේ WhatsApp මේ chat එකේ එහෙම ගැටලුවක් නැද්ද එතකොට එදාට සම්පූර්ණ පාස් පේපර්ස් ටිකයි මොඩල් පේපර්ස් ටිකයි සාකච්ඡා කරලා ඉවර කරන්න එහෙම අවුලක් නැද්ද අනිත් අය නැත්නම් මට නම් කරන්න පුළුවන් අද මට පන්තියක් තියෙන අය දෙකට තියෙන්නේ ඒක නිසා මට තව පැයක් ගාමක් වුණත් කරන්න පුළුවන් ගැටලුවක් නැහැ. අනිත් අයත් පොඩ්ඩක් දාන්න බලන්න chat එකේ පොඩි මැසේජ් එකක් ඔයාලා
ඊළඟ දවසේ part 2 එක කරමුද කියලා? හරි. එක්කෙනෙකුට ක්ලාස් එකක් තියෙනවලු දලාමාරට. හරි. එහෙනම් අපි තව විනාඩි 10කින් ඉවර කරමු. හරි. විනාඩි 10කින් විනාඩි 5කින් විතර ඉවර කරමු. ටක් ගාලා මේක ඉතුරු කොටස කතා කරලා. ඊට පස්සේ අපි part 2 එක ඉතාමත්ම ඉක්මනින්ම අපි දාගෙන ඒකෙදි පේපර් සාකච්ඡා කරලා ඉවර කරමු. හොඳයි. මම අපි සාකච්ඡා කරේ අන්තිමට මොනවද ටේබල්ස් ගැන. ඒ ටේබල් වල මම කතා කරා මෙන්න මේ උදාහරණේ. ඒ උදාහරණේ යටතේ මේක ඔයාලට පැහැදිලිද කියලා මම හිතනවා. හරි. හොඳයි. ඊළඟට අපේ මෙන්න මේ ටික මතක තියාගන්න ඕන ඔයගොල්ලෝ විශේෂයෙන්ම ටේබල් ටැග් එකක් නැත්නම් මේ මෙන්න මේ ටේබල් ටැග් එකක් ඒ කියන්නේ ඕපනින් ටැග් එකක් තුල තියෙන්න පුළුවන් ගුණාංග එකක් border width එක height එක cell padding කියලා කියන්නේ මේ අන්තර්ගතයයි කෝෂමායුමයි අතර තියෙන දුර cell padding අන්තර්ගතය කියලා කියන්නේ මේ ටෙක්ස්ට් එකයි මේ කෝෂමායුමයි හරි අතර පවත්වාගෙන යන්න ඕන දුර කොච්චරද කියන එක තමයි මෙතන මේ සෙල් පැඩින් වලින් පාවිච්චි කරන්නේ. මේ ඔක්කොම දෙන්න ඕන කියලා නීතියක් නැහැ. අවශ්‍ය නම් විතරයි අපි දෙන්නේ. එයා සෙල් ස්පේසිං කියලා කියන්නේ මේ කෝෂ දෙකක් අතර දුර සෙල් ස්පේසිං. ඒතර 5යි කියලා දීලා තියෙන නිසා තමයි මෙතන ස්පේස් එකක් පවත්වාගෙන යන්නේ. ඒ වගේම බෝඩ් එකට කලර් එකක් දෙන්න ඕන නම් බෝඩ් කලර් කියන ගුණාංගය පාවිච්චි කරලා green කියලා දීපු නිසා තමයි output එකේ මේක green වෙලා තියෙන්නේ. ඊළඟට background color bg color background color කියන එක තමයි කෙටි කරලා bg කියලා තියෙන්නේ background color කියලා දෙන්නේ නැහැ background color කියලා දෙන්නේ අපි css වල html වල දෙන්නේ bg color කියලා. ඒ කියන්නේ පසුබිමට ඔයාලගේ වෙබ් පිටුවේ පසුබිමට වෙන්න පුළුවන් එහෙම නැත්නම් table එක පසුබිමට වෙන්න පුළුවන්. ඒදී අපිට bg color කියන එක තමයි දෙන්නේ yellow කියලා දීලා තියෙන නිසා තමයි මේ table එකේ background එක කහ පාට වෙලා තියෙන්නේ. ඔයාලට page එකේ body එකට දෙන්න ඕන නම් හරි උදාහරණයක් වශයෙන් මම පෙන්නනම් මෙතන මේක මම run කරන්නම්. දැන් මේ code එකේ තියෙනවානේ මෙතන මේකේ body එකනේ. එතකොට මේකේ background එකට මේකේ board කියලා දෙන්න. හරි දැන් මේක මම run කරන්නම්. එතකොට ඔන්න විදිහට එනවා. මේකට මේ වෙබ් පිටුවේ පසුබිමට දෙන්න ඕන. ඔයාලට පුළුවන් මේ body එකන්නේ ඔය පසුබිම හඳුන්වන්න. එහෙනම් මේකට දෙනවා bg color. color කියලා දෙනකොට හොඳට මතක තියාගන්න American English ලියන්න එපා. British English වැඩ කරන්නේ නැහැ. මම මේකට දෙන්නම් green කියලා. හරි එතකොට දෙන්න ඕනේ විකල උඩුකම තුල green යටතේ ඔන්න run කරන්න. එතකොට ඔයාලට පේන background එක green වුණා. ඔයාලට table එකට ඔයාලට දෙන්න ඕන නම් color එකක් ඒකටත් අපිට bg color කියන එකම use කරන්න පුළුවන්. මම මෙතෙන් දෙන්න paste එකේ යටතේ මම මේකට දෙන්න red කියලා දෙන්නම්.